අපි කාටවත් දැනෙමින් තියෙනවා මේ වෙලාව වෙනකොට මේ කලාපයේ සහ ලෝකයේ ඉන්න ආර්ථික බලවතුන් කීප දෙනෙක්ගේ ග්‍රහණයට අපේ රට නතු වෙමින් තියෙනවා කියලා. ලෝක බලවතුන්ගේ ගොදුරක් බවට කෙලිබිමක් බවට අපේ රටපත් වීමේ අනතුර ඉස්සරහා අපි ඉන්නවා. විශේෂයෙන්ම පහුගිය ආණ්ඩුව වගේ මේ ආණ්ඩුවෙත් ආර්ථික ප්‍රතිපත්තිය විදේශ ප්‍රතිපත්තිය විසින් මේ අනතුර අපේ රටට ඇති කරලා තියෙනවා කියලා අපි දකින්නේ. මත අපි කාටවත් මතකයි පහුගිය දවස්වල මේ කොරෝනා තියෙන අස්සෙම පහුගිය ඔක්තෝබර් 8 වෙනිදා චීනයේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් හදිසියේ ලංකාවට ආවා. ඒතර මේ කොරෝනා තියෙන වෙලාවක නිරෝධායන නීති පවා සලකන්නේ නැතුව තමයි උන් ලංකාවට ආවේ. ඒ එනකොට ඒක පිළිගන්නව ඇරෙන්න ලංකාවේ ආණ්ඩුවට වෙන කිසිවක් කළ හැකියාව තිබුණේ නැහැ. අපි දැක්ක පාර්ලිමේන්තුවේදී මේ ගැන කතා වෙනකොට සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වර්ණරාජ මහත්මිය මොතරම් පහසුරපත් වුණාද කියලා මේ අය නිරෝධායන නීති වලට පිටින් එනවයි කියන කාරණේ කියා ගන්න. ඒ නිසා චීනයේ ඉහළ පෙළේ දූත මණ්ඩලය එනකොට උන් කිව්වා මේ කොමියුනිස්ට් පක්ෂයේ දෙවනියත් එක්ක පිටසක් එන්නේ. ඒ නිසා ඒගොල්ලෝ පිළිගන්නව වෙරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ කියලා. ඒ නිසා අපිට දැනුණා ඒගොල්ලෝ එන එක ආණ්ඩුවට පිළිගන්නව හැර වෙන කිසිවක් කරන්න ඉඩකඩක් තිබුණේ නැහැ කියලා. ඒ වගේම මේ චීන දූත පිරිස ඇවිල්ලා ජනාධිපති මුණ ගැහිලා අගමැති මුණ ගැහිලා ආපහු චීනට ගිය ගමන්ම අපි දැක්කා ඉන්දියාව ඒකටත් ප්‍රතිචාර දැක්වුවා. ඉන්දියාව අපේ රටේ දකුණේ දිස්ත්‍රික්ක 4කට අලුතෙන් කොන්සල්වරයෙක් පත් කරා. ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල කියන දිස්ත්‍රික්ක 4 බලන්න කොන්සල්වරයෙක් පත් කරා. එතකොට දැනටමත් අපි දන්නවා නුවර කොන්සල්වරයෙක් ඉන්නවා, යාපනයේ කොන්සල්වරයෙක් ඉන්නවා. එතකොට මේ දකුණේ දිස්ත්‍රික්ක 4 විශේෂ කරලා කෙනෙක් පත් කරන්නේ ඇයි? මේ කියන්නේ මහා ඇමතිලා පත් කරනවා වගේ ඉන්දියාව. එතකොට චීනය ලංකාවට ඇවිල්ලා ලංකාවේ කතා බහ කරලා ගිය ගමන්ම චීනය තමන්ගේ බලාධිපත්‍ය පෙන්වීම සඳහා තමයි දකුණට මේ බලපෑම් කරන. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා චීන ලංකාව තුල චීනයේ දේපල වැඩිපුර තියෙන දකුණට සම්බන්ධව හම්බන්තොට වරාය තියෙන දකුණේ. ඒ නිසා දකුණේ දිස්ත්‍රික්ක 4කට ඉන්දියාව කොන්සල්වරයෙක් පත් කරා. ඒ වගේම පහුගිය 15 වෙනිදා ඉන්දියානු මහා කොමසාරිස්තුමා අගමැතිතුමා මුණ ගැහිලා සාකච්ඡාවක් පැවැත්වුවා හදිසියේ. ඒ සාකච්ඡාවෙත් වාර්තා කළ ආණ්ඩුව පැත්තෙන් මේ සංවර්ධන ව්‍යාපෘති වලට ආධාර කිරීම පිළිබඳව සාකච්ඡා කරා කියලා. ඒ අතර දැන් කතා වෙමින් තියෙනවා ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහත්තයා ඉන්දියාව සංචාරකට එන මේ මාසය අග යාපු වෙලාවේ ලංකාවටත් එන නියමිතයි කියලා. දිනේ ලෙස සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ පහුගිය මේ ඉදිරි 27 වෙනිදා ඔක්තෝබර් 27 ලංකාවට ඒවි කියන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. එතකොට දැන් මේ පිට චීනෙන් ඇවිල්ලා යනවා. එතකොට ඉන්දියාවේකට ප්‍රතිචාර දක්වනවා. ඊට පස්සේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලංකාවට එනවා. මේකෙන් පේන දේ තමයි අපේ රට මේ වෙලාවේ මේ ලෝක බලවතුන්ගේ කෙලිබමක් බවට මේ ලෝක බලවතුන්ගේ බලපෑමට යට කරලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ස්වාධීනත්වය බිඳ වැටෙමින් ලංකාව මේ ආර්ථික බලවතුන්ගේ දේශපාලන බලවතුන්ගේ ග්‍රහණයට යට කිරීමට පෞගේ කාලයක් තිස්සේ සහ මේ ආණ්ඩුවත් විශේෂයෙන්ම කටයුතු කරමින් ඉන්නවා කියන එක අපිට පේන්න තියෙනවා. ඉතින් ඇත්තට ගත්තොත් එහෙම දැන් මේ චීනය, ඉන්දියාව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලංකාවට එන්නේ අපි දුකසව බලන්නද? දැන් අපිට පේන තාලට මේ ලංකාවට එන්නේ අපි දුකසව බලන්න නෙවෙයි. අපිත් එක්කලා තේ එකක් බීලා යන්නේ මේ එන්නේ. මේන එකේ අපිට පේන්නේ මේකේ අරමුණ තියෙන්නේ හැංගීම තියෙන්නේ අපිට නිකන් තමන්ගේ ඉඩම බලන්න එනවා වගේ. තමන්ට අයිති ඉඩමක් තියෙනවා, තමන්ට අයිති වත්තක් තියෙනවා, වත්ත බලන්න වත්තේ අයිතිකාරය එනවා. ඉඩම බලන්න ඉඩම අයිතිකාරය එනවා. ඒ චීන ලංකාවට එන්නේ තමන්ට අයිති වත්තක් මේ තියෙනවා, ඒක බලලා යනවා. එක්සත් ජනපදයේ එන්නේ ඒකට. ඉන්දියාවේ එන්නේ ඒකට. ඒ නිසා ඉන්දියාවේ එක්සත් ජනපදයේ චීනේ අයිති ඉඩමක් වත්තක් බවට මේකපත් කරලා තියෙනවා. ඒ නිසා තමයි උන් හිතු වෙලාවට ඇවිල්ලා යන්නේ ලංකාවේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය ඒ මොකක්වත් මේක ඇතුලේ රැකිලා නැහැ. දැන් ඒකට හේතුව තමයි මේ පෞගේ ආණ්ඩුව වගේ මේ ආණ්ඩුවත් අනුගමනය කරන ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති ඉතාමත්ම හානිකර ඒවා. මේ ආණ්ඩුව වලට තමන්ගේ දැක්මක් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් මේ වෙලාවේ මේ අපේ මේ කලාපය පදනම් කරගෙන ලෝකයේ තියෙන බලතුලනය පිළිබඳ හැඟීමක් අවබෝධයක් ජනාධිපති කොටාබේ රාජපක්ෂ මහත්තයාට හරි නැත්නම් විදේශ අමාත්‍යාංශයට හරි තියෙනවද කියලා අපි දන්නේ නැහැ. එහෙම තියෙන බව දැනෙන්නේ නැහැ. මොකද අපි උතරම දන්නවා මේ වෙලාවේ මේ ඉන්දු පැසිෆික් කලාපය කියන කලාපය කියන්නේ ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරයේ කලාපය තුල චීනට එරෙහිව රටවල් 4ක් එකට වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව කියන රටවල් 4 මේ ඉන්දියානු සහ පැසිෆික් සාගර කලාපය තුල චීනයේ මැදිහත් වීමට එරෙහිව එකට වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඔවුන් කියනවා
මේ ඉන්දු පැසිෆික් කලාපය තුල චීනය තමන්ගේ වෙළඳාධිපත්‍ය පතුරලා තියෙනවා. තමන්ගේ දේශපාලන ආධිපත්‍ය පතුරමින් ඉන්නවා. ඒ නිසා අනිත්‍යයට බාධාවක් තියෙන නිසා මේ කලාපය කාටත් නිදහසේ වැඩ කරන්න පුළුවන්, නිදහසේ වෙළඳාම් කරන්න පුළුවන් කලාපයක් බවට පත් කරගන්න ඕනයි කියන සාකච්ඡාවක් වෙන නිසා චීනයට විරුද්ධව තමයි මේ රටවල් හතරක් එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ රටවල් හතර, ඒ කියන්නේ එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව පහුගිය 6 වෙනිදා සිට 8 වෙනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවර රැස් වුණා. එතකොට මේ රටවල් හතර චීනයට විරුද්ධව මේ ඉන්දු පැසිෆික් සාගර කලාපයේ තමන්ගේ අයිතිය වෙනුවෙන් ඒ කලාපයේ චීන ආධිපත්‍ය අඩු කර ගැනීම සඳහා එකතු වෙලා සාකච්ඡාවක් කරන වෙලාවේ තමයි ජපානයේ ටෝකියෝ වල සාකච්ඡා කරන වෙලාව තමයි චීන කණ්ඩායම හදිසි ලංකාවට එන්නේ. එතකොට එක පැත්තෙන් ගත්තොත් චීනයට විරුද්ධව ලෝකයේ තියෙන ප්‍රබල රටවල් හතරක් එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය. ජපානට එකතු වෙලා සාකච්ඡාවක් කරනකොට ඒ ASEAN චීනයේ ඉහළම දූත පිරිසක් කවදාකවත් ලංකාවට ආපු නැති මට දූත ලංකාවට එනවා. ඉතින් අපි දකින්නේ ඇයි මේ කලබලේ? අපි හිතනවා මේ ලංකාවට ආවම මොකද සඳහාද? ඒගොල්ලෝ එතන සාකච්ඡා කරද්දී ඉන්දියානු සාගරය සහ පැසිෆික් සාගරයේ තමන්ගේ අයිතිය පිළිබඳව චීනය පෙන්눔 කරා ලංකාව අයිතිය අපිට කියලා. ඒගොල්ලන්ට කියලා. ඒ නිසා ලංකාවට තමන්ගේ සංඥාව තියාගන්න. ලංකාව තුළ තමන්ගේ සලකුණ තියාගන්න. ලංකාව තමන්ගේ කියලා පෙන්වන්න තමයි ඒ වෙලාවේ චීන දූත පිරිසාව කියලා අපි විශ්වාස කරනවා. එහෙම තමයි දේශපාලන කරන්නේ ඒගොල්ලෝ. ඒ නිසා මේ දේශපාලන උපයමාර්ග උපක්‍රම පිළිබඳව කිසි අවබෝධයක් නැතුව හෝ ඇතුව ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා මේ රටවල එන කෙනා පිළිගන්නයි එන පදයට නටන්නයි. අපි මේකෙන් කියන්න උත්සාහ කරන්නේ අපි ලෝකේ රටවල් එක ගනුදෙනු කළ යුතු නෑ කියලා. අපේ රට ලංකාව ලෝකේ ඕනම රටක ගනුදෙනු කළ යුතු තියෙනවා සමාන කෙනෙක් හැටියට. මොකද අපිත් පුංචි වුණාට ස්වෛර රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක් අපටත් එක්සත් ජාතික සංවිධානයේ තියෙන සමාන පිළිගැනීමක්. ඒ නිසා අපි ලෝකයේ සම කටයුතු කළ යුත්තේ දීන විදිහට නෙවෙයි, වැටිලා නෙවෙයි, සමානෙක් විදිහට. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ලංකාව තමන්ගේ ස්වෛරීත්වය ඇත්තරලා, ස්වාධීනත්වය ඇත්තරලා මේ බලවතුන්ගේ ගොදුරක් බවට ලංකාව පත් කරන්න මේ ආණ්ඩු කටයුතු කරලා තියෙනවා. දැන් මෙහෙම වෙන්නේ ඇයි? මේ බලවතුන්ට යට වෙන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. ලංකාව බරපතල ලෙස ණය අර්බුදයේ ගිල්ලා ඉන්නවා. ඒ සමේ ණය අර්බුදයෙන් ගොඩෙන් තියෙන එකම ක්‍රමය තමයි තව තවත් ණය ගන්න එක, ණය දෙවුරට ගැති වෙන එක, ඕන්ට අපේ සම්පත් විකුණාදෙම මැරෙන්න ආණ්ඩුවට උත්තරයක් නැහැ. සමේ ආණ්ඩු පහුගිය කාලෙම පහුගිය ආණ්ඩු විශේෂයෙන් මේ ආණ්ඩුව අනුගමනය කරන මේ නව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්තිය, නිෂ්පාදනයක් නැති ආර්ථික ප්‍රතිපත්තිය, ණයට කරන ආර්ථික ප්‍රතිපත්තිය, ණය කන්දක් ගොඩ ගන්න ආර්ථික ප්‍රතිපත්තිය විසින් ලංකාව ණයගත්තු රටවල අතවැසිය බවට පත් කරලා තියෙනවා. ඇත්තම ගත්තොත් දැන් මේ අපේ රටේ ඉන්න ණය දීපු ණය හිමියා. તો ණය හිමියා ලංකාවට එනකොට ණයකාරයා ඉතින් දෙකට නැමිලා ඉන්න ඕන තමයි. ඒක අපිට තේරෙනවා. එක ණය හිමියෙක් කියලා යනකොට තව ණය හිමියෙක් එන්න හදනවා. තව ණය හිමියෙක් එන්න හදනවා. ඒ නිසා ණය හිමියන්ට යට වෙච්ච රටක් බවට ලංකාව පත් කරලා තිනවා පෞගේ කාලයක් තිස්සේම මේ අය. දැන් ලංකාවේ ණය අර්බුදය කොතරම් විශාලද? අපේ රටේ ජනතාවට මේ ඡන්ද දෙන ජනතාවට විශේෂම ගෝඨාභය රාජපක්ෂ මත් ඡන්ද දීපු ජනතාවට නොතේරෙන අනතුරක අපි ඉන්නේ. ඒ තමයි අපේ රට ගෙවාගත නොහැකි ගිලී යන තරමේ දැවැන්ත ණය කන්දරාවක ණය අර්බුදයක ඉන්නවා. සාමාන්‍යයෙන් ගණන් හදන විදිහට ලංකාවේ ණය අර්බුදය ණය ප්‍රමාණය ගත්තොත් එimhe දැන් රුපියල් බිලියන 13000ට වැඩි. ඒ කියන්නේ ට්‍රිලියන 13ට වැඩි. රුපියල් බිලියන 13000කට වැඩි ණය කන්දරාවක් දැන් ලංකාව අරගෙන තියෙන ලෝක රටවල. ඒ කියන්නේ මොකද්ද? රුපියල් බිලියන 13000කට වැඩි ණය කන්දරාවකට අපි හිර වෙලා ඉන්නවා. ඒකට මේක ගෙවන්නේ කොහොමද? මේකේ මේ ණය ප්‍රමාණය වැඩි වීමේ ප්‍රතිඵලය මොකද්ද? පෞගේ කාලේ අපි දැක්කා ඔය ණය ගෙවීමේ හැකියාව මනින ආයතනයක් තියෙනවා, තරතියක් තියෙනවා. ඒ ආයතනය වෙච්ච මූඩිස් ආයතනය විසින් ලංකාව ණය ගෙවීමේ හැකියාව සහිත රටවල් අතර ඒකකින් පහළට දැම්මා. ඒතකොට තව ඒකකයක් පහළට වැටුනොත් අපිට කොහෙන්වත් ණය ගන්න වෙන්නේ නැහැ. මොකද අපි ණය ගෙවීමේ හැකියාව නැතිම රටක් බවට පත් වෙනවා. දැනුත් අපි ඉන්නේ ණය ගෙවීමේ හැකියාව නැති රටවල් අතර පහළින් ඉන්නේ. එතකොට ඒකටපත් වුණාට පස්සේ මේ මූඩිස් ආයතනය ලංකාව ඒකකින් පහළ දැම්මට පස්සේ ණය ගෙවීමේ හැකියාව අඩු කරාට පස්සේ වෙන්නේ මොකද්ද? ලංකාවේ බැඳුම් කර විකුණ ගන්න බැරි වෙනවා. දැන් ලංකාව ණය ගන්න එක ක්‍රමයක් තමයි බැඳුම් කර වලින්. ඒතකොට බැඳුම් කර නිකුත් කරාට ගන්න නැත්නම් කවුරක්වත් එතකොට ණය ගැනීමත් අර්බුදයට යනවා. බැඳුම් කර ගත්තත් ගන්න ඊටමත් අඩු මුදලට නම් ලංකාවට විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා එක පැත්තෙන් ගත්තොත් එහෙම නැවත ණය ගැනීමට බාධා කරන මට්ටමට ලංකාවේ ණය අර්බුදය වැඩි වෙලා තියෙනවා. අනික තමයි ලංකාවේ ණය අර්බුදයේ ලොකුම ප්‍රශ්නය ලංකාවේ සමස්ත රාජ්‍ය ණයවල විදේශ ණය පංගුව එන්න වැඩි වෙන පටන් ගන්න තියෙනවා.
දැන් වෙනදා අපි දන්නවා ලංකාවේ සමස්ත රාජ්‍ය ණයවල විදේශ ණය පංගුව තිබුණේ අඩුයි. වැඩිපුර තිබුණේ ලංකාවේ දේශීය ණය. රුපියල් වලින් ගත්තු ණය. ඒතකොට ඒක වේවා ගන්න අපිට අමාරු නෑ රුපියල් වලින් ගෙවන්න. මුදල් අච්චු ගන්න එක හොඳ වැඩක් නෙවෙයි. මුදල් අච්චු ගෙවුවට පස්සේ අපි දන්නවා වෙන ප්‍රශ්න ගොඩක් එනවා ආර්ථිකේ. නමුත් සල්ලි අච්චු ගහලා ණය බෙරන්න පුළුවන් ආණ්ඩුවට ඕන. මොකද පහුගිය කාලේ අපි දැක්කා මේ ආණ්ඩුව විශාල වශයෙන් රුපියල් අච්චු ගැහුවා. හැබැයි ඩොලර් ප්‍රමාණය වැඩිුණාට පස්සේ ඩොලර් අච්චු ගහලා බේරන්න බෑ. අච්චු ගන්න බෑ ලංකාවට ඩොලර්. ඩොලර් හම්බ කරන්න ඕන. දැන් අපි දන්නවා ලංකාවේ සමස්ත රාජ්‍ය ණය වලින් 48%කට වැඩිය තියෙන්නේ විදේශ ණය. ඩොලර් වලින් ගත්තු ණය. ඒ කියන්නේ රුපියල් බිලියන 13000ක් වෙච්ච 13000ට වැඩි වෙච්ච ණය වලින් 50%කට කිට්ටු ප්‍රමාණයක්ම තියෙන්නේ ඩොලර් වලින් ගත්තු ණය. ඒවා ඩොලර් වලින් ගෙවන්න ඕන. දැන් එතකොට අපි ගත්තු ණය පංගුව ඩොලර් වලින් ගත්තු ණය ප්‍රමාණය වැඩිුණාට පස්සේ මේ ණය ඩොලර් වලින් ගෙවනකොට ලංකාවට ලංකාවට ඩොලර් හම්බ කරන්නේ අපේ විදේශෙන් දාම තියෙන පාඩුවට. ලංකාවේ අපනයන බිඳ වැටලා තියෙන්නේ. කොරෝනා නිසා තවත් බිඳ වැටලා තියෙන නිසා අපි මුදල් උපයන්නේ නැතුව ඩොලර් උපයන්නේ නැතුව ඩොලරෙන් ණය ගෙවනවා නම් අපිට තියෙන මොකද්ද උත්තර දෙකයි ලංකාවට තියෙන්නේ. ලංකාව ආණ්ඩුවට තියෙන උත්තර දෙක තමයි එකක් නැවත ණය ගන්න එක නැත්නම් ණයට හිලවුල් ලෙස ලංකාවේ සම්පත් අපේ රටේ ඉඩම් අපේ රටේ වටිනා සම්පත් මේ ණයගත් රටවලට විකුණා දාන එක නැත්නම් දීලා දාන එක තමයි උත්තරේ. දැන් මේ වෙමින් පවතින්නේ කියලා තමයි අපට පේන්නේ. එතකොට මේකේ බරපතලම කාරණේ තමයි දැන් ඉදිරියේ ලංකාව කොච්චර තව ණය ගෙවිය යුතුද? දැන් අපි දන්නවා පහුගිය අවුරුද්දේ මේ අවුරුද්ද ආරම්භ වෙනකොට පහුගිය අවුරුද්දේ අග වෙනකොට ලංකාව ගෙවිය යුතු තිබුණා කල්පිරිච්ච ණයක් තිබුණා ඩොලර් බිලියන 1ක. ඒතර මේ ආණ්ඩුව කිව්වා ඒ ඩොලර් බිලියන 1 ණය ප්‍රමාණය ඒගොල්ලෝ ගෙවුවා කියලා. සවරින් බොන්ඩ් එකක් කියලා කියන්නේ. කල්පිරිච්ච ණය ප්‍රමාණයක් තිබ්බ එක ගෙවුවා කියලා. එතකොට ඩොලර් බිලියන 1ක ණය ප්‍රමාණයක් ගෙවුව ගමන්ම වෙන්නේ මොකද්ද? ලංකාවේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 1කින් අඩු වෙනවා. අපේ එක විශාල ගාණක් නේ පුංචි ගාණක්. ඩොලර් බිලියන 5 6 වගේ ගණන් වලින් තියෙන්නේ. එතකොට ඒකෙන් එකක් අඩු වුණාම ඒක විශාල වශයෙන් ලංකාවට බලපානවා. රුපියල වැටෙන්න බලපානවා. දැන් ඊළඟ ප්‍රශ්න වල තියෙන්නේ මොකද්ද? ලබන අවුරුද්දේ ජූනි මාස වෙනකොට තවත් ණයක් කල් පෙරනවා ඩොලර් බිලියන 1ක. දැන් ලබන අවුරුද්දේ ජූනි මාස වෙනකොට තව නැවත ඩොලර් බිලියන 1ක කල්පිරිච්ච ණයක් ගෙවන්න ලංකාවට සිද්ධ වෙනවා. ඊට අමතරව ලංකාව සාමාන්‍ය මාසිකව ලංකාවේ ණය පොලි වාරිකය විදේශ ණය පොලි වාරිකය සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඩොලර් මිලියන 400ක්. මාසික ණය පොලි වාරිකය ඩොලර් මිලියන 400ක්. එතකොට අවුරුද්දකට බැලුවොත් එම ණය පොලි වාරිකය සාමාන්‍යක ගත්තොත් එම ඩොලර් බිලියන 4.8ක්. කියන්නේ මිලියන 4800ක්. බිලියන 8යි බිලියන 4.8ක්. එතකොට දැන් සාමාන්‍ය වසරකට ගෙවන්න සිද්ධ වෙන සාමාන්‍ය ණය පොලි වාරිකයක් වෙච්ච ඩොලර් බිලියන 4.8ක් ගෙවන ගමන් තවත් බිලියන එකක් ගෙවන්න ගියාම ලබන අවුරුද්දේ අපි ගෙවිය යුතු සමස්ත ප්‍රමාණය බිලියන 5 පයින්නවා. එතකොට මෙතරම් දැවැන්ත ණයකන්තරාවක් ගෙවන්නේ කොහොමද මේ රට? ඒ නිසා මේ ණය උගුලට ලංකාව හිර කරලා ණය අරගෙන විශාල විනාශයක් පහුගිය කාලේ මේ ආණ්ඩු කරලා තියෙනවා. ඇත්තගත්තොත් මේ ණය වලින් මොකද කරලා තියෙන්නේ? මේ ගත්තු විශාල ණය ප්‍රමාණයක් කරලා තියෙන දේ තමයි ඉදිකිරීම් කීපයක් කරලා තියෙනවා. වැඩි ප්‍රමාණයක් වංචා කරලා නාස්ති කරලා වේදම් කරලා නැති කරලා තියෙන්නේ. මේ ගත්තු ණය වලින් හදපු කිසිම ආයතනයක් තාම ලාභ ලබන්නේ නැහැ. ආදායම් ලබන්නේ නැහැ. ඒ නිසා ණය ගෙවා ගන්න විදියක් නැතුව ඉන්නවා. අවසානයේ නිසා තමයි හම්බන්තොට වරාය චීනට නැවත අවුරුදු 99කට බදු දෙන්න සිද්ධ වුණේ මේ වෙච්ච අරබුදේ නිසා. ඒ නිසා මේ ණය අරබුදේ අපි දකින්නේ තා බරපතල එකක්. ඒ නිසා මේ ණයට කාලා ජීවත් වෙන, ණය මතම ජීවත් වෙන, පොලිය ගෙවීමට නැවත ණය ගන්න මේ ආර්ථිකය වෙනස් කරන්න නැතුව රටකට දෙපයින් ඉන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ආවේ රටේ ආර්ථිකය හදනවා, කෘෂිකර්මාන්තය දියුණු කරනවා, නිෂ්පාදන වැඩි කරනවා කියලා. දැන් මොකද්ද අවුරුද්දක් තිස්සේ කරපු දේ? කෘෂිකර්මාන්තය තව වැටලා තියෙන්නේ. වතු වගාව වැටලා තියෙන්නේ. කිසිම කර්මාන්තයක් කරලා නැහැ. තිබිච්ච කර්මාන්තයත් වහන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තුල ණයට කන ආර්ථිකයක් ඇතුලේ මේ ඉරණ මැරෙන්න වෙන මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කතා කරන දේශ ප්‍රේමීත්වය අපේකම් වගේ જાති ඔක්කොම වචන විතරයි, වේදිකාවල කතන්දර විතරයි. රටකට දේශ ප්‍රේම වෙන්න බෑ ණය කකා. රටකට ස්වාධීනව ජීවත් වෙන්න බෑ ණය ගන්න පටන් ගත්තොත් එහෙම. විශේෂයෙන්ම ගත්තම චීන වගේ රටවල ණය ගන්න පටන් ගත්තොත් එහෙම ගැති වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් අපේ රට මෙන්න මේ ණය ගැනීමේ ණය උගුලට හිර වෙලා ගැති භාවයටපත් වෙලා තියෙනවා. පරාධීනත්වයටපත් වෙලා තියෙන නිසා මේ ණයගත්තු ප්‍රධාන රටවල් වල බලපෑමට යට වෙන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. දැන් ඇත්තටම අපි බැලුවොත් එහෙම පහුගිය කාලේ දැන් චීන කණ්ඩායම ඔය පහුගිය 8 වෙනිදා ලංකාවට ආවා. මොකද සිද්ධ වුනේ? ලංකාවට ආවට පස්සේ මේ චීන දූත පිරිස ලංකාවට ආධාරයක් කරා කියලා ආණ්ඩුව කිව්වා. යෙන් වලින්.
ඒ ආධාරය කීයද? ඒක ඩොලර් වලින් ගත්තොත් එහෙම ඩොලර් මිලියන 16.5ක ආධාරයක් කරලා තියෙනවා. ඩොලර් මිලියන 16.5. ඒක ඇත්තටම ගත්තොත් එහෙම අපේ රටේ මේ ණය ප්‍රමාණ සහ ආර්ථික රණ්ඩු ගත්තොත් එහෙම ඊටාම් පුංචි ගාණක්. හිඟන්නේකට දෙන ගාණක්. දැන් සාමාන්‍ය අපි දන්නවා අපේ රටේ ජනතාව ඔය බස් එකට හිඟන්නෙක් නැග්ගොත් එහෙම රුපියල් 20ක් විතර දෙනවනේ. ඒ වගේ ගාණක් තමයි මේක. නිසා මේ හිඟන්නේකට දෙන ඔගේ පුංචි ගාණක් අපට දීලා හැබැයි ඒ වෙනුවට මොකද තියෙන්නේ? දැවැන්ත ණය ප්‍රමාණයක් අප මත පටවමින් ඉන්නවා. අපි දන්නවා මේ අවුරුද්ද පටන් ගන්නකොට මාර්තු මාසයේ අපේ රට මේ ආණ්ඩුව චීනෙන් ගත්තා ඩොලර් මිලියන 500ක්. චීනෙන් ගත්තා. දැන් ආපහු ඉල්ලනවා තව ඩොලර් මිලියන 500ක්. මේ ආපු වෙලාවෙත් ඉල්ලුවා. චීනෙ දෙන්න එකඟ වුණා. එතකොට ඒ 500ක් ගත්තොත් එහෙනම් ආපහු චීනෙන් මේ අවුරුද්දේ ගන්න ණය ප්‍රමාණය ඩොලර් බිලියන් 1ක් වෙනවා. මිලියන් 1000ක් වෙනවා. එතකොට මේ පැත්තෙන් ඩොලර් බිලියන 1ක් ණයවල වාරික ලෙස ගෙවා දාන ASCII තවත් එකක් මේ පැත්තෙන් ගන්න තමයි හදමින් යන්නේ. ඒ නිසා ණය වීම ඇරෙන්න වෙන උත්තරයක් ලංකාවට නැහැ. ඊට පස්සේ ලංකාව ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඉන්දියාවෙන් ඉල්ලලා තියෙනවා ඩොලර් බිලියන 1ක් ණයක් ආණ්ඩුව. මේ ආණ්ඩුව. එතකොට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1ක් ඉල්ලලා තියෙනවා. එක්ක ඩොලර් බිලියන 1ක් දෙන්න නැත්නම් ඉන්දියාවෙන් ගත්තු ණය කල්දා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. එතකොට දැන් අපි දන්න තාලට අපිට තියෙන තොරතුරු අනුව ගත්තොත් ඉන්දියාව කැමැත්ත පළ කරලා තියෙනවා මේ ඩොලර් බිලියන 1 දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇපයක් සහිතව. එතකොට ඒ කියන්නේ මොකද්ද? එතකොට ඉදිරියේදී ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරාත් යන සිද්ධිය. දැන් අපේ රටේ පහුගිය කාලේ මේ ණය ගත්තේ ඇතගත්තොත් එimhe රටවලින් සහ වාණිජ්‍ය බැංකු වලින්. එතකොට රටවල් වලින් සහ වාණිජ්‍ය බැංකු වලින් ණය ගන්නකොට පොඩි පහසුවක් තිබ්බා. කොන්දේසි අඩුයි. හැබැයි පොලිය වැඩි. 6 8 පොලියට ගත්තා. දැන් මේ පොලියට අරගෙන එකක් මේක ගෙවා ගන්න බෑ. පොලිය වැඩි දරා ගන්න බැරුණාට පස්සේ ආණ්ඩුවට ඊට පස්සේ තියෙන මොකද්ද? සහන ණය ගන්න සිද්ධ වෙනවා. soft loan කියලා කියන්නේ. සහන ණය. අඩු පොලියට ණය. දිගු කල් පිරෙන ණය. දැන් මොකද බැංකු වලින් ණය දෙද්දි දෙන්නේ වැඩි පොලියට කෙටි කාල ණය. අවුරුදු 2න් 3න් 5න් පිරෙන 10න් පිරෙන දෙන්නේ. ඒ නිසා මේ දිගු කාලීන අඩු පොලි ණය ගන්නවා නම් යන්න පුළුවන් එකම තැන තමයි මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක. ඒ කියන්නේ දැන් මේ රටවලින් ණය අරගෙන අවසානයේ ආණ්ඩුවට යන්න සිද්ධ වෙන තැන තමයි IMF එක. එතෙන්ට ගියාට පස්සේ එතන අපව දේශපාලන කොන්දේසි වලට යට වෙන සිද්ධ වෙනවා. ඒ නිසා මේ ණය අර්බුදය කියලා කියන්නේ ලංකාව රටවලට යට කරලා අධිරාජ්‍යවාදී ආයතන වලටත් යට කරලා ලංකාවේ ස්වාධීනත්වය මුළුමනින්ම නැති කරන වර්ග එකක් කියලා තමයි අපි දකිමින් ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ ආර්ථිකයක් හදාගන්න බැරි, නිෂ්පාදනය කරගන්න බැරි, අපේ රටේ මිනිසුන්ගේ අවස්ථාවයට ඕන කරන වත්කම් මේ රටේ නිපව ගන්න බැරි මේ දුර්වල ආර්ථිකයක් පවත්වාගෙන යන ආණ්ඩුව, මේ නව ලිබරල් වාදී අධිරාජ්‍ය ගති මේ විවෘත ආර්ථිකයට හිරවෙච්ච ආණ්ඩුවක් ණය ගැනීම පදනම් කරගෙන අපේ රට ලෝක බලවතුන් ඉදිරියේ හැල්ලු කරන එක, ඕන්ට යට කරන එක අපි දකින්නේ අනාගතය අපිට ඉතා බලවත් කාරණාවක් කියලා. මේක අපේ රටේ ස්වෛරත්වයට බරපතල හානි කරනවා. මොකද ලංකාව ලෝක බලවතුන්ගේ අරගලයේ ගොදුරක් බවට පත් වීම ඊට කඩ තියෙනවා. අපි කවුරුත් දන්නවා ලංකාව පිටලා තියෙන ටිකක් වැදගත් තැනක. ඉන්දියන් සාගරයේ ඉන්දියාවට පහළින් නාවික යුද වෙළඳ මධ්‍යස්ථානයක. නිසා ලංකාව ඉතාමත් වැදගත් හැමෝටම. ඒ නිසා තමයි ඉතිහාසය පුරාම ලංකාවට විදේශ ආක්‍රමණ ආවේ. ලංකාවට පෘතුගීසින් ආවේ අපි මේ පිටලා තියෙන තැනේ වැදගත්කම නිසා. ලංකාවට ලන්දේසි ආවේ ඒක නිසා. ඉංග්‍රීසියෙන් ආවේ ඒක නිසා. මේ ලෝකේ රටවල් බලවත් වෙලා වෙනදාම පටන් ගත්තට පස්සේ ඒ වෙනදාමේදී උතුරු දකුණු නැත්තම් නැගෙනහිර බටහිර දෙක එකතු කරන මැද්දේ ඉන්නේ ලංකාව නිසා ලංකාවට එන බලපෑම හදාම වැඩිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි හොඳටම දන්නවා මේ බල අරගලට මැදිහත් වීමෙන් අපි ඉතිහාසයේ පාඩම් ඉඳලා තියෙනවා. අපිට මතකයි 1987 ඉන්දු ලංකා ගිවිසුම. ඒ වකට ආණ්ඩුවට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඇමරිකන් ගති පාලනයක් අනුගමනය කරේ. අපිට ගති ප්‍රතිපත්තියක් අනුගමනය කරා. ඒ නිසා මේ එක්සත් ජනපද ගති ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙලාවේ ඒ වෙලාවේ එක්සත් ජනපදයට විරුද්ධව හිටපු ඉන්දියාව මොකද කරේ? ලංකාවට එක්සත් ජනපද මැදිහත් වීම එන එක දරා ගන්න බැරුණාට පස්සේ බලපෑම් කරලා අපේ රටේ බෙදුම් වාදයට උදව් කරලා ලංකාවට බලෙන් පරිප්පු දාලා ගුවන් සීම උල්ලංඝනය කරලා අන්තිමට ජයවර්ධන දන ගස්සලා ලංකාවේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරෙව්වා 1987. තාමත් ඒකේ සමහර අනතුරුදායක තත්ත්වන මිදෙන්න බැරුව අපි ඉන්නවා. ඒ ගිවිසුම් බැඳිලා ඉන්නවා. ඒක සිද්ධුනේ මොකද ලංකාව ජයවර්ධන මහත්තයා කාලේ එක්සත් ජනපදයට ගැති වෙන්න ගිහිල්ලා ඒකට ප්‍රතිචාරය තමයි ඉන්දියාවෙන් ඉන්දු ලංකා ගිවිසුම. ඒ වගේම අදත් අපි විශ්වාස කරනවා ලංකාව මේ චීනට ණය අරන් ගැති වෙන්න ගියාම ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව දක්වන ප්‍රතිචාරය එක්සත් ජනපද ප්‍රතිචාරය බරපතල වෙන්න පුළුවන්. ඒ නිසා අලුත් ගිවිසුම් වලට යන්න සිද්ධ වෙන්න පුළුවන්. රටට හානි කර ගිවිසුම් අත්සන් කරන්න පුළුවන්. මොකද අපි දන්නවා දැනටමත් ඉන්දියාවත් එක්ක අපේ රට
වෙළඳ ගිවිසුම් කීපයක් අත්සන් කරලා තියෙනවා. ඒවා අපට ලාභ නැහැ, ඉන්දියාවට ලාභයි. ඊට අමතරව එක්සත් ජනපදයේත් එක්ක අපේ රට ගිවිසුමක් අත්සන් කරලා තියෙන යුද ගිවිසුමක් ඇක්සා කියලා. ඒක අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2007 අවුරුද්දේ ආරක්ෂක ලේකම් හැටියට. අවුරුදු 10කට. ඒකට කල්පිරුණ 2017 දී. එතකොට 2007 දී සමාන. එතකොට 2007 අත්සන් කරා 2017 කල්පිරුණ. කල්පිරිච්ච වෙලාවේ පහුගිය ආණ්ඩුව රනිල් මහත්තයාගේ ආණ්ඩුව ඒක නැවත අත්සන් කරා. එතකොට 2007 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්සන් කරපු ඇක්සා ගිවිසුම නැවත දික් කරා පහුගිය ආණ්ඩුව විසින් රනිල් මහත්තයාගේ ආණ්ඩුව විසින්. එතකොට ඒ නිසා ඒ ගිවිසුම දැන් ලංකාවේ තියෙනවා. එතකොට ඒ නිසා අපි එක්සත් ජනපදයට හමුදාමේ පැත්තෙන් ගත්තොත් උදව් දෙන්න පොරොන්දු වෙලා තියෙන දැනටම. ඊට අමතරව පහුගිය කාලේ අත්සන් කරන උත්සාහ කරා සෝෆා කියලා ගිවිසුමක්. ඒත් හමුදාමය පහසුකම් සැලසීමේ ගිවිසුමක්. මේ සෝෆා ගිවිසුම අත්සන් කිරීම පොඩ්ඩක් කල් ගිහිලා තියෙන්නේ. අපි හිතනවා මේ කලබගැනීම මැද්දේ සෝෆා ගිවිසුම නැවත අත්සන් කරන්න තත්ත්වයට ලංකාවපත් කරන්න පුළුවන්. ඊට අමතරව බරපතල කාරණයක් තියෙනවා. මොකද MCC ගිවිසුම. දැන් පහුගිය කාලේ MCC ගිවිසුම අත්සන් කරන්න ලෑස්ති වුණා. මේ ඡන්ද කාලේ නිසා, ඡන්දට අවාසි නිසා මේක කල් තිබ්බා. අත්සන් කරන්නේ නැතුව අත්සන් කරන්නේ නැහැ කිව්වේ නැහැ. දැන් අපි හිතනවා එක්සත් ජනපදයේ ලෑස්ති වෙන්නේ. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා මයික් පොම්පේ මහත්තයා ලංකාවට එන්නේ. ඔය ගිවිසුම් ටිකත් අත්සන් කරන්න ලංකාව නම්ම ගන්න කියලා තමයි අපි හිතන්නේ. ඒ නිසා MCC ගිවිසුම අත්සන් කරන්න මේගොල්ලන්ට සිද්ධ වෙනවා. ඩොලර් මිලියන 480ක් වෙනුවෙන්. ඩොලර් මිලියන 480ක් ලොකු නැති වුණාට මේ වැලේ වැල් නැතුනේ ආණ්ඩුවට ඒකත් ලොකු ගාණක් නිසා අපි හිතනවා ඩොලර් මිලියන 480 වෙනුවෙන් MCC ගිවිසුම අත්සන් කරනත් මේගොල්ලෝ ලෑස්ති වේවි කියලා. ඒ වගේ විශාල ප්‍රමාණයක් ගිවිසුම් වලට යන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා මේ තත්ත්වයේ මත. ඒ වගේම තමයි අපේ රටේ දේපල විකුණන්න ඉන්දියාවට සිද්ධ වෙවි. දැන් අපි දන්නවා මේ වෙනකොට චීනයට හම්බන්තොට වරාය බදු දීලා තියෙන්නේ. ඒ නිසා පහුගිය කාලේ අපි දැක්කා ඉන්දියාව උත්සාහ කරා කොළඹ වරාය නැගෙන ජැටිය පරිපාලනය තමන් අතට ගන්න. විශාල උද්ඝෝෂණයක් ගිහලා නතර කරගත්තා. නමුත් අපි මේ උත්සාහය තාම අවසන් වෙලා නැහැ. නිසා කොළඹ වරාය නැගෙන ජැටිය නැවත ඉන්දියාවට යාමේ අනතුරු තියෙනවා. ලංකාවේ තෙල් ටැංකි තිරුකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමේ අනතුරු නැවත තියෙනවා. එක පැත්තෙන් ගත්තොත් හම්බන්තොට වරාය ආශ්‍රිත ඉලන් ටික චීනට ලබා දීමේ අනතුරු අපේ ඉස්සරහා තියෙනවා. ඒ නිසා අපේ රටේ ඊඩම් සම්පත් දේපල බදු දෙන එක විකුණන එක ලියා දෙන එක ඇරෙන්න මේකට උත්තරයක් අපි හිතන්නේ ආණ්ඩුවට නැහැ. ඒ නිසා එකෙන් වෙන්නේ ඊට බරපතල මට්ටමට ලංකාවේ අපේ සම්පත් අපට නැති වෙනවා. දෙක ලංකාව මේ ලෝක බලවතුන්ගේ කෙලිබිමක් ඕන් විසින් අපේ රටේ දේපල සහ දේශපාලනය පාලනය කරන තත්ත්වයක් නිර්මාණය වීමේ ඉඩක් තියෙනවා. ඒත් අපි කලින් කිව්වා වගේම අපි මේ කියන්නේ අපි ලෝක රටවල් එකෙන් ගනුදෙනු කළ යුතු නැහැ කියලා නෙවෙයි. අපි ගනුදෙනු කළ යුතුයි. හැබැයි ඒකට අපිට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. අපි හිතනවා අපේ රට මේ වෙලාවේ අනුගමනය කළොත් අපි දෙවන්ත රටක් නෙවෙයි. අපිට ලොකු බලයක් නැහැ. අපිට ලොකු ආර්ථික බලයක් නැහැ. අපිට යුද්ධ බලයක් නැති නිසා අපි කළ යුත්තේ කායයකත් සමාන තත්ත්වයක් තුල කටයුතු කිරීම. බැඳෙන්නේ නැතුව කටයුතු කිරීම. නොබැඳි ප්‍රතිපත්තියක් අපට ඕනේ. ලංකා විදේශ අමාත්‍යාංශයට තියෙන නොබැඳි ප්‍රතිපත්තියක්. අපි චීනට බැඳෙන්නත් ඕනේ නැහැ. ඉන්දියාවට බැඳෙන්නත් ඕනේ නැහැ. එක්සත් ජනපද බැඳෙන්නත් ඕනේ නැහැ. කවුරුත් මිත්‍රයන්ට සලකලා නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු තියෙනවා. නමුත් දැන් තියෙනව නෙවෙයි දැන් තියෙන්නේ නොබැඳි ප්‍රතිපත්තිය වෙනකොට දැන් තියෙන්නේ ගැති ප්‍රතිපත්තිය. ඇතකට ගැති ප්‍රතිපත්තියක් තියෙනවා. පරාදීන ප්‍රතිපත්තියක් තියෙනවා. ඇයි මේ ගැති ප්‍රතිපත්තිය? ණය ගත්තම ණයකාරයට ගැති වෙන්න සිද්ධ වෙනවා. ගිවිසුම් ගන්න සිද්ධ වෙනවා. ගිවිසුම් ගැහුවාම ගිවිසුම් ගාරයට පරාදීන සිද්ධ වෙනවා. නිසා අපි එක්සත් ජනපදයටයි ඉන්දියාවටයි චීනටයි ගැති වෙලා පරාදීන වල ජීවත් වෙන රට බවට පත් කරලා තියෙන මේ රට. දැන් අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය අතරම ගත්තොත් එහෙම කියන්න කනගාටු මේ විදිහට දැන් මේ තියෙන්නේ මොකද්ද? මේක ස්වාධීන ස්වෛරී අපේ අයිතිය රැගෙන අපේ ගරුත්වය රැගෙන එකක් නෙවෙයි මේ තියෙන්නේ මොකද්ද? අර රාත්‍රී කාලේ පාරේ ඉඳලා කිසියම් මුදලකට තමන්ගේ ශරීරය විකුණන කාන්තාවගේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. සල්ලි හම්බ වෙනවා නම් විකුණනවා. එතනටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටට වෙලා තියෙන්නේ සල්ලි ගන්න පුළුවන් කෙනාට විකිරෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් මේක ASCII තමයි ආණ්ඩුව බොරුවට පම්පෝරි ගහන්නේ දේශප්‍රේමීත්වය පිළිබඳව. ඇත්තටම ගත්තොත් එහෙම මේ කවුරුවක්වත් දේශප්‍රේමී නෙවෙයි. අඩු ගානේ ජාතිකවාදීත් නෙවෙයි. මේගොල්ලෝ දේශප්‍රේමීත් අඳුරන්නේ නැහැ. මේගොල්ලන්ගේ දේශප්‍රේමීත්වය මොකද්ද? ඡන්ද කාලෙට ඡන්ද ගන්න ජනතාව කුල්මත් කරවන්න වේදිකාවල දේශප්‍රේමීත්වය ගැන කෑගෝ ගන්න. දේශප්‍රේමීත්වය කියලා ජාතිවාදය අවුස්සන. දේශප්‍රේමී නම් මොකක්ද වෙනුගම තියෙන අපේ රටට ගෞරවයක් තියෙනවා. අපි ස්වාධීන වෙන්න ඕන. අපි ස්වෛරී වෙන්න ඕන. අපි කිසිම රටක් එක්ක අපට හානිකර ගිවිසුම් අස්සන් නොකර ඉන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. ලංකාව පාවා නොදී ඉන්න ඕන. ලංකාව ණය කරන්නේ නැතුව ඉන්න ඕන.
ලංකාව යට කරන්න නැතුව ඉන්න. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? ලංකාව ණය කරනවා, යට කරනවා, පාවා දෙනවා, ගිවිසුම් අස්සම් කරනවා, ලොක්කම් දෙකට නැමිලා පිළිගන්නවා. අර ණය හිමියනකොට ණයකාරයා ඉන්න වගේ දෙකට නැමිලා පිළිගන්නවා. එතෙන්ට මෙරට වට්ටලා බොරු දේශප්‍රේමීත්වයක් ගැන කතා කරන නිසා ඔය ආණ්ඩුවත් ආණ්ඩුවේ ඉන්න කවුරුවක්වත් දේශප්‍රේමීනව කෑ ගහන කට්ටිය මට අපිට මතකයි ඔය විපක්ෂින කාලේ ඒගොල්ලෝ කෑ ගැහුවා එක්සත් ජනපද බහණ්ඩ වර්ජනය කරනවත් කෑ ගැහුවා එක්සත් ජනපද සන්නාම වර්ජනය කරන්න කෑ ගැහුවා එක්සත් ජනපදයට හැබැයි එහෙම කෑ ගහපු කට්ටිය දැන් වෙලා තියෙන්නේ මොකද්ද ණය කීයක් කර හොයාගෙන මේ ලෝකෙ වටේ දුවන් සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා මේ ආණ්ඩු ආර්ථික ප්‍රතිපත්තියක් නැතුව මේ නව ලිබරල් වාදී වැළඳගත්තු ආණ්ඩු ලංකාව ණය උගුලක ගිල්ලලා ණය උගුලක ගිල්ලීමෙන් අවසන් වෙන්නේ නැතුව ලංකාවේ ස්වෛරීත්තර ස්වාධීනත්වයට හානි කරමින් ලංකාව කලාපීය ආර්ථික සහ දේශපාලන බලවතුන්ගේ ගොදුරක් බවට පත් කරලා තියෙනවා ඒක ඉතාම බරපතලයි. මේ අය තම තමන්ගේ වෙළඳ අයිතිය වෙනුවෙන් තම තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් මේ කලාපයේ ගහ ගන්නකොට හැපෙනකොට ගැටෙනකොට ඒක ASCII තැලෙන්න වෙන්නේ අපේ රටවලට. ඒගොල්ලන් ගැටුම් වල මර්මස්ථාන බවට පත් වෙන අපේ රටවල්. ඒ නිසා මේ අපේ රටට මේගොල්ලෝ කරලා තියෙන විනාශය අපි ගත්තොත් එහෙම ඉතා බරපතල එක ජනතාව තේරුම් ගත යුතු කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අවසාන වශයෙන් කියන්න දෙයක් තමයි මේ தත්ත්වයත් එක්ක 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයි. දැන් මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා 20 වෙනි සංශෝධනය හරහා උත්සාහ කරමින් ඉන්නේ පාර්ලිමේන්තු වග කියන්නේ නැති, මුදල් වලට වග කියන්නේ නැති, ඇමති මණ්ඩලයට වග කියන්නේ නැති, අධිකරණයට වග කියන්නේ නැති, ජනතාවට කොහොමවත් වග කියන්නේ නැති තනි පුද්ගලයෙක්ගේ ඒකාධිපති පාලනයක් හදන්න. ඇයි එහෙම එකක් වුනේ? මේ ණය අරගෙන හිර වෙලා ලෝක රටවලට ලංකාව ලියා දෙන්න හදනකොට ලංකාවට අහිතකට ගිවිසුම් අස්සම් කරන හදනකොට ඒ ගිවිසුම් ජනතාවගෙන් අහලා අස්සම් කරන්න බෑ. ඒ වගේ ඒවා පාර්ලිමේන්තුවේ කතාලා කරන්න බෑ. එහෙනම් තනි බලයක් තියෙන්න ඕන තමන් කැමති ගිවිසුමක් අස්සම් කරන්න, තමන් කැමති ණය ගන්න, පාවා දෙන්න, ඉඩම් විකුණන්න, දේපල විකුණන්න, ගේන මුදල් කළමනාකරණය කරන්න නැතුව, විගණනය කරන්න නැතුව, ඇතිතරම් හොරකම් කරගන්න, නාස්ති කරන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ දුබල මේ ආර්ථික ක්‍රමයේ පවත්තන් යන මේ ණය ආර්ථිකයේ පවත්තන් යන ණය ආර්ථිකයේ මත තමන්ගේ පරාධීනත්වය නිසා ලෝක රටවලට යට වෙලා ඉන්නකොට ඒ ලෝක රටවල් කියන ඕන දෙයක් ඉටු කරන්න ඕන කරන බලයක් ඕන. ඒ නිසා ඒ බලය ගැනීම තමයි 20න් කරන්න හදන්නේ. ඒ නිසා මේ 20න් කරන්න යන්නේ ගෝඨාභය රාජපක්ෂලා මොකද්ද? චීන කියන ඕන දෙයක් කර දීම සඳහා තමන් අතර බලය ගන්න. ඉන්දියාවිලන ඕන දෙයක් ජනතාව විරුද්ධ වුණත් පාර්ලිමේන්තු විරුද්ධ වුණත් ලබා දීම සඳහා තමන් අතර බලය ගන්න. එක්සත් ජනපදයේ ඉල්ලන ඕන දෙයක් ලබා දීම සඳහා බලය ගන්න. චීනීලන ඕන දෙයක් ජනතාව කැමති වුණත් අකමැති වුණත් ලබා දීමට බලය ගන්න. ඒක තමයි ලෑස්ති නිසා මේ ඒකාධිපතිත්වයට ලෑස්ති වෙන්නේ වෙන කිසිවකට නෙවෙයි වැඩ කරන්න වෙයි. මොකද්ද? රට පාවා දීමේදී, ගිවිසුම් අස්සම් කිරීමේදී, තව තව ණය ගැනීමේදී එල්ලෙවන ජනතා විරෝධයන්, පාර්ලිමේන්තු විරෝධයන් පවා නොසලකා තනි මතයට වැඩ කරන්න නිසා එක පුද්ගලයෙක්ගේ පවුලක රජසැප වෙනුවෙන් බලය වෙනුවෙන් රටක් පවා දීලා රටක් යට කරලා ණය කරලා ඊට අමතරව රටක් මත ඒකාධිපතිත්වයක් පටවන්නත් උත්සාහ කරමින් නිසා අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාව විශේෂම දේශපාලන සංවේදීයි මේක තේරුම් ගත යුතු තියෙනවා. අපි ඉස්සරහ බරපතල අනතුරක් තියෙනවා. ඒ තමයි අපි ණය කන්දරාවක හිර වෙලා තියෙනවා. අපේ ස්වාධීනත්වයේ ස්වෛරත්වය නැතිවීම යනවා. අපි මේ කලාපයේ එක්සත් ජනපදයේ, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව කියන රටවල් අතර තියෙන බල අරගලයේ ගොදුරක් බවටපත් වීමේ අනතුරක් තියෙනවා. විශේෂයෙන්ම චීනය එක පැත්තකත්, එක්සත් ජනපදයේ, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය තව පැත්තකත් ඉඳන් කරන මේ බල අරගලයේදී ඒ බල අරගලයේ මැද්දට අපි හිර වුණොත් ඒක අපිට තාමත් හානි කර වෙන්න පුළුවන්කම තියෙන නිසා මේ தත්ත්වය තේරුම් ගත යුතු තියෙනවා. නිසා මේ தත්ත්වය පරද්දන්න ඕන. නිසා අපි විශ්වාස කරනවා මේක පරද්දන්න ඉස්සෙල්ලාම මේ පිළිබඳව සමාජය තුළ, ජනතාව තුළ කිසියම් මතයක්, හැඟීමක් හදන්න ඕන. නිසා අපි උත්සාහ කරන්නේ ඒක හදන්න. ඉතින් අපිට මේ කොරෝනා තත්ත්වයෙන් විසින් බාධා කරමින් තිබුණා වුණත් අපි හිතනවා මේ අනතුරු බරපතල නිසා මේ අනතුරු පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි කියලා. තියාරුමෙන් තමයි අපි මේ සාකච්ඡාව තිබ්බේ. ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා මේ අනතුරේ බරපතලකම සලකලා මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මැදිහත් වෙන්න කියලා. අපි ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව දැනුවත් වෙන්න, අධ්‍යයනය කරන්න, හොයන්න, ආණ්ඩුවේ සුරංගනා කතාවලට රැවටෙන්නේ නැතුව අපේ රට වෙන්න යන ඇත්ත අනතුරු පිළිබඳව අවදියෙන් ඉන්න එක පරද්දන්න ලෑස්ති වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. News Hub, peopleizing the news.